ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිස්සරණවනේ පවත්වන 256 වන නේවාසික භාවනා වැඩසටහනේ තුන්වෙනි ධර්ම දේශනාව සඳහායි සෝදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චන්නං ආවුසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා පపంచ නිරෝධා පపంచ නිරෝධා පపంచ වූපසමෝති. ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මෙම 256 වන භාවනා වැඩසටහනට පූජනීය ලොකු ස්වාමින් වහන්සේ මාතෘකාවක් වශයෙන් ඉස්සරහින් තියාගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ එන මහා කොට්ටිත සූත්‍රය. ඉතින් එතකොට බොහොම සුන්දර දෙබසක් කියලා කියන්න පුළුවන් රහතන් වහන්සේලා දෙදෙනෙක් අතර ඇති වෙච්ච. එක්තරා අවස්ථාවකදී මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා නගන ප්‍රශ්නයක්. ඉතින් ඒක අතකින් මේ ප්‍රශ්නය මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ නොදැන අහනවත් නෙමෙයි. ඉතින් අපි වගේ පිරිසක් පසු කාලයේ ඇති වෙයි කියලා දැනගෙන වෙන්නේ නැති මේ ප්‍රශ්නේ අහන්නේ. මොකද මේ අහන ප්‍රශ්නය ටිකක් මේ හුඟක් හිතන කට්ටියට සෑහෙන බලපානවා. දැන් අහන ප්‍රශ්නේ තමයි මේ ස්පර්ශ ආයතන 6 සම්පූර්ණ වශයෙන්ම නිර්වශේෂ වශයෙන්ම කිසිවක් ඉතිරි නොකරම විරාගී තත්වයකටපත් වෙලා නිරුද්ධ වෙලා ගියාට පස්සේ මොනවාක්වත් තියනවද කියලා අහන්නේ. එතකොට සරියුත් මහරහතන් වහන්සේ කියනවා ඒක අහන්න එපා කියලා. ඊට පස්සේ එහෙම විරාග වෙලා නිරුද්ධ වෙලා ගියාට පස්සේ මුකුත් නැද්ද කියලා අහනවා. ඒකත් අහන්න එපා කියනවා. දැන් සාමාන්‍යයෙන් ඉතින් එහෙම මුකුත් නැත්තම් ඔව් කියලා කියන්න ඕනේ, මුකුත් නැහැ කියන්න ඕනේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ඒක අහන්න එපා කියලා. ඊට පස්සේ නැවතත් මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා ඒ විදිහට මේ ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වෙලා නැවතිලා සම්පූර්ණයෙන්ම ෂය වෙලා ගියාට පස්සේ විරංජනේ වෙලා ගියාට පස්සේ මුකුත් තියනවයි නැහැයි කියන දෙකමද ඒකත් අහන්න එපා කියනවා. තියෙන්නේත් නැති නැත්තේත් නැති කියන කොටසද ඒකත් අහන්න එපයි කියලා කියනවා. ඉතින් බැලුවාම ටිකක් අමාරු ප්‍රශ්නයක්. අර සාමාන්‍යයෙන් බමුණන් අතර තිබිච්ච චතුස්කෝටික න්‍යාය තර්ක න්‍යායෙන් තමයි ප්‍රශ්නේ නගන්නේ. ඉතින් එතකොට මේ අවස්ථා හතරෙදිම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ප්‍රශ්නය අහන්න එපා කියලා. ඉතින් එතකොට කෙනෙකුට ඉතින් ඇත්තටම බැලුවාම ඉතින් ප්‍රශ්නයක් නැගෙනවා. ඉතින් ඇයි මේ හතරටම අහන්න එපයි කියලා කියන්නේ? මේක අහලා තේරුමක් නැහැ කියලා කියන්නේ මොකද? කියලා ප්‍රශ්නයක් අපිටත් එනවා. ඉතින් එතකොට නැවතත් ඉතින් මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා දැන් මට මේක තේරෙන්නේ නැහැ. මේක තවදුරටත් පැහැදිලි කරලා දෙන්න. ඒතර මෙහිම උත්තර දෙන්නේ ඇයි? ඉතින් එතකොට තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහොම වටිනා අන්දමකින් කියන්නේ දැන් එතකොට මේ සලායතනවල නැත්නම් ස්පර්ශායතනවල එක්තරා අන්දමක සංසිඳීමක්, ෂය වීයාමක්, නතර වීමක් සිද්ධ වුණා නම් ඒ සිද්ධ වුණාට පස්සේ ආයෙත් කවුරු හරි මොකක් හරි කරන්න හදනවා නම් ආයෙත් කවුරු හරි මොනවා හරි හිතනවා නම් ආයෙත් සංස්කරණයක් කරන්න සූදානම් වෙනවා නම් එතන තියෙන්නේ අප්පපංචම් පපංචේති කියන වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ ප්‍රපංච නොකල යුතු තැනක තමයි මේ ප්‍රපංච කරන්න හදන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා ඔය පොඩ්ඩක් තේරුම් ගන්න වටිනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි සරලව ගත්තොත් අපි හිතමු කෙනෙක් විපස්සනාවක් වඩනවා. ඉතින් එයා අපි තුමු ධාතු මනසිකාරයක් වඩනවා කියලා. ඉතින් එයා මතුවෙන ධාතු ලක්ෂණේ හොඳින් බලමින් වාසය කරනවා. ඉතින් එතකොට එයාට තේරෙනවා තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති. ඉතින් බොහොම සරල විදිහට එයා මේවා තේරුම් ගනිමින් වාසය කරනවා. දැන් මෙහෙම තේරුම් ගනිමින් වාසය කරද්දී ඉතින් එයාට ක්‍රමානුකූලව මේ ධාතුන්ගේ විවිධ ලක්ෂණ තේරෙන්න ගන්නවා. දැන් මෙතනින් නතර වෙන්නේ නැහැ. යා තව මේක තේරුම් ගනිමින් වාසය කරද්දී මේ ක්‍රමානුකූලව මෙතන යනවා වෙන පැත්තකට. අපේ හිත ඒ දැකපු ධාතු ලක්ෂණ තව විනිවිද දකිමින් ඒවැ තිබිච්ච සියුම් ඊටම ආවේනික ලක්ෂණ අභිබවා ගිහිල්ලා ඒවැ තියෙන පොදු ලක්ෂණ උකහා ගන්නවා. තද ගතියක තියෙන පොදු ලක්ෂණයක්. රළු ගතියක තියෙන පොදු ලක්ෂණයක්. උණුසුම් ගතියක තියෙන පොදු ලක්ෂණයක්. සිසිල් ගතියක තියෙන පොදු ලක්ෂණ. ඒ කියන්නේ කාටත් පොදු ලක්ෂණයක්. තද ගතියක් හට ගන්නා ස්වභාවයෙන් යුක්තයි නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. රළු ගතියක් හට ගන්නා ස්වභාවයෙන් යුක්තයි නැති වෙන ස්වභාවයෙන් යුක්තයි.
සිසිල් ගතියක් හට ගන්නා ස්වභාවයෙන් යුක්තයි නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ විදිහට අර ඒ කාටත් තේන නිකන් මෙන්න මේ පොදු ලකුණ එයාට පොඩ්ඩක් මුණ ගැහෙනවා. එයාට තේරෙන්න ගන්නවා. දැන් එහෙම බල බලා තවදුරටත් භාවනාව වඩනවා. අපි තුමු සක්මනේදී මේ විදිහට භාවනාව වඩනවා. පරයන්කේදී ධාතු මනසිකාරයක් වඩනවා. දැන් මෙහෙම කරන්න මොකද වෙන්නේ? අර ඒවටම ආවේනිකයේ සියුම් ගති ලක්ෂණ නිකන් මැකිලා ගිහිල්ලා ඔක්කොම නිකන් ගොජයක් බවට පත් වෙනවා. දැන් මේකේ නැහැ කිසි රසයක්. දැන් ඒවා නිකන් ඔක්කොම නිකන් කලවම් වුණා වගේ. හරියට නිකන් එක જાතියේ කොළ එකතු කරලා කලවම් මැල්ලුමක් හැදුවා වගේ තමයි දැන් තත්ත්වේ තියෙන්නේ. කලවම් මැල්ලුමක් හදලා ඒකට වතුර වැඩි වෙලා නිකන් ඔක්කොම අර කැඳක් බවට පත් වුණා වගේ තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. දැන් කිසිම රහක් නැහැ. රහක් නැහැ කියන්නේ ඒකේ රහ ඇති. මම මේ කියන්නේ බලනකොට ඒකේ කිසි රහක් නැහැ. අර කලින් වගේ වෙන් වශයෙන් අඳුර ගන්න අමාරුයි. දැන් ඔක්කොම නිකන් එක පොදියට. අපි සාමාන්‍ය ඉංග්‍රීසි කියන ෆ්ලක්ස් එකක් කියලා. නිකන් ඔක්කොම නිකන් එක පොදියට ගොජයක් කියන වචනේ තමයි ලොකු සාන්නාසේ පාවිච්චි කරන්නේ. ඉතින් ඔක්කොම නිකන් ගොජයක් බවට පත් වෙලා. දැන් මේක නිකන් අර බලන්න හරි අප්‍රසන්න ගතියක්, එපා වෙන ගතියක්, විරාගී ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් මේක තවදුරටත් බලා ඉඳද්දී දැන් හිතට මේක එපා වෙනවා. දැන් මේවා වෙන් වශයෙන් අඳුර ගන්න අමාරුයි. දැන් මේක පඨවි ධාතුය, මේක ආපෝ ධාතුය, මේක තේජෝ ධාතුය, මේක වායෝ ධාතුය කියලා එහෙම වෙන් කළා අඳුර ගන්න අමාරුයි. ඔක්කොගෙම තියෙන නිකන් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් පමණයි. ඔක්කොම නිකන් පෙන දානවා වගේ, ඔක්කොම නිකන් ගොජ දානවා වගේ නලියන ස්වභාවයක් විතරයි හැම තැනම තියෙන්නේ. දැන් ඔහොම බලා ඉන්න හිතට දැන් මේක එපා වෙනවා. එපා වුණාට පස්සේ ඉතින් මෙයා යම් වෙලාවකදී මෙන්න මේ නුවණ නිබ්බිදා ඥාණය මේ අවබෝධයක් මත ඇතිවෙච්ච කලකිරීම යම්කිසි මුහුකුරා යාමකටපත් වුණාට පස්සේ හිත මේක අත්හැරලා දානවා. දැන් හිත මේක අත්හැරලා දැම්මට පස්සේ අපි හිතමු ඒ අවස්ථාවේදී එයා වේදනාවක් ඇල්ලුවෙත් නැත්තම්. දැන් අපි මේ කතා කරේ රූප කර්මස්ථානයක් සම්බන්ධයෙන්. අපි ගියේ රූප කර්මස්ථානයක් මූලික කරගෙන. දැන් ඒතකොට මේ රූප කර්මස්ථානයේට බඳුන් වෙච්ච ඒ යම්තාක් රූප ඔක්කොම නිකන් ගෙවිලා ගියා. ඔක්කොම නිකන් ඡය වෙලා ගියා, බොඳ වෙලා ගියා, විරාගී පැත්තකටපත් වුණා. හැබැයි ඒ හරහා නිදහස් වෙච්ච හිතට ඔන්න දැන් අපි වේදනාවක් දුන්නෙත් නැහැ. සංඥාවක් දුන්නෙත් නැහැ. ඌමනාවෙන්. ඊළඟට ඒක මත සංස්කරණත් කළේ නැත්තම් එහෙමනම් දැන් මොකද මේ හිතට වෙන්නේ? දැන් ඔතන ඇත්තටම හරිම ලස්සනට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා උපය සූත්‍රය කියලා සූත්‍රයක් එනවා කන්ද සංයුත්තේ. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා රූප උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය රූපාරම්මණං රූපප්පතිට්ඨං. මහණෙනි මේ රූපයක් ඇසුරු කරගෙන රූපයක් මත පිහිටලා රූපය ඇසුරේ තමයි සාමාන්‍යයෙන් විඥානයත් පවතින්නේ. දැන් මේ පිටුදුන් දන්නවා බුදුරජාණන් වහන්සේ ස්කන්ධ පහකට පෙන්වලා තියෙනවා අපේ මේ සම්පූර්ණ අත්දැකීම් සම්භාරය. ඒතර ඕනම අත්දැකීමක් මේ විදිහට කොටස් පහකට කඩලා අර්ථ දක්වන්න පුළුවන්. ඒතර විඥානය කියලා ගත්තොත් ඒ විඥානයේ එක්ක රූපයක් ඇසුරු කරගෙන ඉන්න ඕනේ. එක්ක වේදනාවක් ඇසුරු කරගෙන ඉන්න ඕනේ. එක්ක සංඥාවක් ඇසුරු කරගෙන ඉන්න ඕනේ. එක්ක සංස්කාරයක් ඇසුරු කරගෙන ඉන්න ඕනේ. දැන් එතකොට දැන් අපි මේ රූප කර්මස්ථානයක් වඩනකොට ඉතින් එයා රූපයක් ඇසුරු කරගෙන තමයි සාමාන්‍යයෙන් පවතින්නේ. තද ගති, රළු ගති, උණුසුම් ගති ඒවා බලනවා කියන්නේ හොඳට ඒ රූපය දිහා හොඳට මේ විඥානය බැහැගෙන ඒවා ගැන විමසීමක් වෙනවා. ඉතින් මෙහෙම කරන්න දැන් රූපය ගැන එපා වීමක්, රූපය ගැන කලකිරීමක්, රූපේ ආදීනව ප්‍රකට වීමක් තමයි හිතට වෙන්නේ. ඉතින් එතකොට යම් අවස්ථාවකදී දැන් මේ රූපේම එපා වෙලා, රූපේම නිකන් බොඳ වෙලා ගිහිල්ලා, රූපෙම නිකන් දිය වෙලා ගිහිල්ලා, කිසිම රසයක් නැති වෙලා ගිහිල්ලා නිබ්බිදාවක් පහළ වුණ යම් අවස්ථාවකදී ඔන්න විඥාණයට දැන් මේ රූපය මත පිහිට ගන්න බැරි වෙනවා. දැන් අපි හිතමු දැන් කලින් අර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ එක්ක රූපයක් අවශ්‍යයි, එක්ක වේදනාවක් අවශ්‍යයි, එක්ක සංඥාවක් අවශ්‍යයි, නැත්නම් සංස්කාරයක් අවශ්‍යයි. දැන් අපි පාදක කරගත්ත රූප කර්මස්ථානයක්, ඒ පාදක කරගත්ත රූප කර්මස්ථානේ දැන් ගෙවිලා, ෂය වෙලා, බොඳ වෙලා, මැකිලා ගියා. මේ අවස්ථාවේදී ආ වේදනාවක් අල්ලලා දුන්නෙත් නැත්තම්, සංඥාවක් අල්ලලා දුන්නෙත් නැත්තම්, සංස්කාරයක් අල්ලලා දුන්නෙත් නැත්තම්, දැන් විඥානය කොහෙද පිහිටන්නේ? දැන් එහෙමනම් පිහිටන්න කියලා තැනක් නැති වෙනවා. එහෙනම් අපිට එතනදී තේරුම් ගන්න අවශ්‍යයි. මෙතන දැන් ඔන්න මේ වේදනා, සංඥා, සංඛාර, රූප කියන මේ එකකවත් එහෙනම් මේ විඥාණයට පිහිට ගන්න තැනක් නැති වෙනවා. එහෙනම් විඥානයක ඒ වගේ හොඳට පිහිටපු වර්ධනය වෙච්ච හොඳට බැහැගත් ස්වභාවයක් නැත්තම් හිතට ප්‍රපංච කරන්නත් බෑ. දැන් උතන වෙන ප්‍රශ්නේ තමයි අපිට මේ தત્ත්වය එකපාරටම නුහුරුයි. යෝගාවචරයට මේ தત્ත්වය නුහුරුයි.
ඉතින් එයා අර දේ වඩ වඩා ඉන්නවා. හිතට මොකද්දෝ එකක් වෙනවා. නිකන් නුහුරුත් ස්වභාවයකට හිතපත් වෙනවා. පත් උන ගමන් දැන් නිකන් කරකොලා තැරියා වගේ දැන් ඔන්න මොනා හරි හිතන්න ගන්නවා. ආයෙත් මේ සංස්කරණ කරන්න ගන්නවා. සංස්කරණ කරන්න ගන්නවා කියන්නේ මොන ස්කන්ධයද අපි ආයි අල්ලලා දෙන්නේ? ආයි අපි සංඛාර ස්කන්ධය ඔන්න අල්ලලා දෙනවා. හිතන්න දැන් අපි අර විදිහට ලස්සන්ට කමටහන වඩාගෙන ගියා. රූප කර්මස්ථානයේ ගෙවිලා ගියා. දැන් පිහිටන්න රූපයක් නැති වුණා. හැබැයි දැන් අපි නිකන් ඈත මෑත බලනවා. අපේ හිතේ නිකන් දෙගිඩියාවක් ඇති වෙනවා. මේ මොකද්ද උනේ කියලා කල්පනා වෙනවා. නිකන් චකිතයක් ඇති වෙනවා. දැන් මේ ඔක්කොම අපි මේ සංස්කරණයක් සඳහා කරන අතවැණීමක් මෙතන තියෙන්නේ. දැන් අර හරහා ඇත්තටම මේ සංස්කරණ අඩු කරගෙන බොහොම ලස්සනට ආපු ප්‍රතිපදාවක් තියෙනවා. හැබැයි ඒ සියල්ල සමනය වෙච්ච මොහොතේදී අපි ආයිත් සංස්කරණයක් කරනවා. ඔන්න ඔතන තමයි මේ කොට්ටිත මහරහතන් වහන්සේ විමසන්නේ අර විදිහට ඔක්කොම ටික ෂය වේගෙන ආවනම් ඊට පස්සේ මුකුත් නැද්ද? මුකුත් තියනවද? මුකුත් තියනවා නැද්ද කියන දෙකමද? නැත්නම් තියෙන්නෙත් නැති නැත්තේත් නැති කියන අවස්ථාවද? ඒතකොට මෙතෙන්දි මේ මොකක් හිතුවත් පටලෝගෙනයි තියෙන්නේ. ඒක තමයි පිළිතුර. ඉතින් එහෙනම් අපි මෙතෙන්දී වෙනත් වචන වලින් කියනවා නම් මේ தത്വෙට හිතපත් වුණාට පස්සේ කරන්න තියෙන්නේ මුකුත් නොකර සිටීම. ඉතින් මේක තමයි අපිට තියෙන අමාරුම වැඩේ. මුකුත් නොකර සිටින්න අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි මොකක් හරි කරන්න තමයි හැමතිස්සෙම ඉල්ලන්නේ. දැන් මං මූල කමටහන මෙනෙහි කරන්න ඕනේද? ආයි හුස්ම රැල්ලට හිත දාන්න ඕනේද? ආයි පිම්බීම හැකිලීමට හිත දාන්න ඕනේද? එහෙම මේ தત્ත්වයේ හරි මම අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න ඕනේද? බුදුගුණ මෙනෙහි කරන්න ඕනේද? ඔහොමත් අහන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් නොකල යුතු දේ තමයි ඔය ඔක්කොම අහන්නේ. දැන් මේ මහා කොට්ටේ සායනාසේ අහන දේමයි අපිත් ඔය ප්‍රශ්න කරන්නේ. කමඨහන් සුද්ධ කිරීමකදී අපි ප්‍රශ්න කරන්නේ ඕකමයි. දැන් මේ ඔක්කොම ටික සමනයටපත් වුණා. දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් තියෙන්නේ මුකුත් නොකර සිටීම. එතන මේ නොකර සිටීම කියන එක ගැන තමයි එහෙනම් අපි පොඩ්ඩක් තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකේ හරි ලස්සනට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දෙනවා. යාවතාවුසෝ චන්නං පස්සායතනානං ගති තාවතා පපංචස්ස ගති. දැන් මං ස්කන්ධ පැත්තෙන් විස්තර කරා. මේ සූත්‍රය දෙන්නේ ආයතන පැත්තෙන්. දැන් ඇහැ හරහා යම් තාක් දුරට යම්කිසි අරමුණු ගැනීමක්, ඒ අරමුණ තුල පිහිටීමක්, ඒ ඔස්සේ කතා කිරීමක්, ඒ ඔස්සේ බැස ගැනීමක්, හිතීමක්, කල්පනා කිරීමක් සිද්ධ වෙනවා නම් ඒ තාක් දුරට ප්‍රපංචේ විහිදලා යනවා. ඒ තාක් දුරට කතන්දර ගොතන එක විහිදලා යනවා. හිත වටවලල්ලේ යන එක විහිදලා යනවා. හිතන්න නිකන් ඇහැට රූපයක් හම්බුණා. ඉතින් ඒ රූපය මූලික කරගෙන ඇසේ පුංචි සංඥාවක් හටගත්තා. පුංචි රූප සංඥාවක් නේ හටගන්නේ අපි විද්‍යාවෙන් කතා කළත්. ඉතින් ඒකත් හටගන්නේ යටිකුරු වෙලාලු. ඉතින් ඕක ඉතින් උඩුකුරු කරගන්නවා මොලේ විසින්. ඕක උඩුකුරු කරගෙන ඉතින් ඕකට ඊට පස්සේ වටිනාකමක් දෙනවා. මෙන්න මේ අහවලයි කියලා ඊට පස්සේ අපි අර අපේ තියෙන මතක ගබඩාවෙන් ඒකත් එක්ක පොඩි ගැළපීමක් කළා. මෙන්න මේ අහවලා කියලා ඔන්න නමකුත් දෙනවා. අපි තුමු ඔන්න අපි කාලයකට පස්සේ අපේ යාළුවෙක් දැක්කා. දැක්කට පස්සේ ඉතින් මොකද වෙන්නේ? මේ පුංචි රූප සංඥාවක් තමයි මුලින්ම මේ දෘෂ්ටි විතානේ ඇති වෙන්නේ. ඒ රූප සංඥාව ඉතින් අපි ඔන්න මොලේ මගින් මේක උඩුකුරු කළා. ඊට පස්සේ ඒ පරණ තියෙන අපේ දත්ත එක ගලපලා මේකට වටිනකමක් දෙනවා. ආ මේ අහවලානේ කියලා ඔන්න අපි ඔන්න හිතේ අර මතකයේ අවදි කරලා දෙනවා. ඊට පස්සේ ඉතින් ඒක ගැන පොඩි විතර්කයක් පහල කරගන්නවා. දැන් අපි තුමු අපි කැමති කෙනෙක් මේ හොඳම හිටපි අඹ යහළුවෙක් තමයි මේ හම්බෙලා තියෙන්නේ. කාලයකට පස්සේ. එහෙම හිතමුකෝ. ඉතින් එතකොට ඒ කෙනාව හඳුන ගැනීමත් එක්කම හිතේ ඇති වෙන හරිම පිබිදීමක්, හරි සතුටක්, සොම්නසක් පහළ වෙනවා. අවුරුදු ගානකට පස්සේ මේ මගේ අඹ යාළුවෙක් මුණ ගැහුණා කියලා සතුටක් පහළ වෙනවා. ඒ ඔස්සේ ඔන්න පුංචි විතර්කයක් දැන් හිතන. ඒ හම්ුණා හොඳ සොම්නසක්, සොම්නස් වේදනාවක් පහළ වුණා. ඒ වේදනාවත් එක්ක ඔන්න අපි තව සංඥා තව ඇති කරගත්තා. තව ලකුණු ටිකක් දාගත්තා. එයා මෙන්න මෙහෙමයි පොඩ්ඩක් වෙනස් වෙලා ඉස්සෙල්ලා මේ විදිහට තිබුණා. දැන් නම් ඔන්න රැවුලකුත් වවාගෙන ඒත් මං අඳුරගත්තා. මොන හරි ටිකක් ඔන්න දාගත්තා. ඊට පස්සේ දැන් මේ ආපෝ වේදනාව බොහොම සුඛ වේදනාවක්, සැප වේදනාවක්, සොම්නසක්. ඊට පස්සේ ඔන්න තව හිතනවා මං ඒ කාලේ මෙන්න මෙහෙමයි යාළුවත් එක්ක ක්‍රිකට් ගැහුවේ මෙහෙමයි. ගෑන් ළමෙක් පස්සේ ගියේ මෙහෙමයි. ඉතින් මොනවා හරි. තියෙනවනේ ඉතින් අපිට දේවල්. ඉතින් ඔක්කොම ටිකක් හිතනවා මතක් වෙනවා, අරව මතක් වෙනවා, මේව මතක් වෙනවා. ඉතින් දිගට දැන් හිතට දිගට යනවා. දැන් ඉතින් මොකද වෙන්නේ?
දැන් ඕක හරිය ලස්සනට මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඇත්තටම මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා. දැන් මේ හරීම හේතුඵල ධමයක් වශයෙන් තමයි මුලදී මේ ක්‍රියාවලිය පටන් ගන්න. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. මේ ඇහත් රූපයත් මූලික කරගෙන දැනීමක් පහළ වෙනවා. මේ මොකද්දෝ දැනීමක් ඔන්න ඇහි පහළ වුණා. ඊට පස්සේ ඒ නිසා මේ හටගත්ත ස්පර්ශය මූලික කරගෙන ඔන්න වේදනාවක් විඳීමක් පහළ වෙනවා. සැප විඳීමක්. දැන් මේ වෙලාවදී නම් ඔන්න සැප විඳීමක්. අපි මේ ගත්ත උදාහරණයට අනුව. ඊට පස්සේ ඒක ඔන්න හඳුනා ගන්නවා. මෙන්න මේ අහවලයි මේ මගේ යාළුවයි මෙන්න මේ හඳුනා ගැනීමක්. යං වේදි තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. ඔන්න ඊට පස්සේ අපි හිතන්න ගන්නවා. දැන් තමයි මම අත දැම්මේ. මෙතෙක් ආවේ වළක්වන්න බැරි කාටත් සිද්ධ වෙන හේතුඵල ධමයක් මේ තා ක්‍රියාත්මක වුණේ. ඊට පස්සේ මම එතන නතර කරන්නේ නැතිව මම ඊට පස්සේ ඔන්න හිතනවා. මේ මගේ යාළුවා. ඒ යාළුවත් එක්ක මේ විදිහට මම ක්‍රිකට් ගැහුවා අතීතේ. මේ විදිහට මම ගෑල් ළමයි එක්ක බලන්න ගියා. ඔන්න මොනවා හරි දැන් ඔන්න විතර්ක කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මගේ පාලනයේ යටතේ තමයි මේ හරියේදී තාම සිද්ධ වෙන්නේ. මම මැදිහත් වුණා. මම අත දැම්මා. මං හිතනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඕක ටිකක් දුර තව යනකොට දැන් ඕක පණ ගන්නවා. මෙන්න දැන් අපි පටන් ගත්තා නැත්නම් මේ හිතන යන්ත්‍රයේ පණ ගැන්නුවා. අර අතින් කරකෝලා ඉස්සර තියෙන්නේ අර අට්‍රැක්ටර් ස්ටාර්ට් කරන්නේ. අන්න ඒ වගේ දැන් අපි මේ හිතන යන්ත්‍රයේ පටන් ගත්තා. අපිම ඉතින් පොඩ්ඩක් අත දාලා දැන් ඔන්න පටන් අරා ගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? හිත විසින් දැන් ඉතින් ටික මතක් කරලා දෙනවා. අතීතේ වෙච්ච දේවල්, අනාගතේ වෙච්ච දේවල්, දැන් තියෙන දේවල් ඔක්කොම ටික මතක් කරලා දුන්නා. දැන් අන්තිමට මටවත් නතර කරගන්න බෑ. ඔන්න ඔය මට්ටමට කියනවා පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ කියලා. මෙන්න මේ පුජ්‍යලයව දැන් මේ හටගත්ත වටවලල්ලේ යෑම් තුලින් මේ හටගත්ත ප්‍රපංචයේ තුලින් සම්පූර්ණයෙන්ම යාව මැඩපවත්වනවා. දැන් මේ කතා කරේ තාම ඇහෙන් දැකපු දෙයක් ගැන විතරයි. ඉතින් ඒතකොට අපිට තේරෙන දැන් මේ විදිහට ඇහෙන් රූපයක් දැකීම තුලින් අපි කොයිතරම්නම් එහාට යනවද? කොයිතරම්නම් අපේ මේ රූපය දැකපු රූපය හරහා අපේ ඇහැ හරහා චක්කු ඉන්ද්‍රිය හරහා නැත්තම් චක්කායතනය හරහා අපි කොයිතරම්නම් එහාට අපිව ඇදගෙන ගිහිල්ලා තියෙනවද? ඉතින් එතකොට තමයි මෙතනින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ කියන ප්‍රකාශය. යාවතා උසෝ චන්නං පස්සායතනානං ගති තාවතා පపంచස්ස ගති. ඉතින් එතකොට මේ ඇහැ හරහා ඇහැ යම් තාක් විහිදිලා ඒ ඔස්සේ ගියා නම් ඒ ඔස්සේ දිගට ගියා නම් ඒ තාක් දුරට ප්‍රපංචේ විහිදිලා යනවා. ඉතින් ඔය වගේම මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන් කන සම්බන්ධයෙන්. කනට සද්දයක් ඇහිලත් මේ දෙයමයි අපේ හිතේ සිද්ධ වෙන්නේ. අපි ඒක ඔන්න අපි තුමු ගායකයෙක්ගේ සින්දුවක් හම්බ වෙනවා. ඉතින් ඒක මතක් වෙනවා. මේ අහවල් ගායකයාගේ ගීතය මෙන්න මේ ලය තමයි මේකේ තියෙන්නේ. මෙන්න මේ අහවල් ස්වර තමයි මේක තියෙන්නේ. ඊට ඉතින් ඔන්න රටේ නැති දේවල් මතක් වෙනවා. ඉතින් ඒක කියපු හැටි මතක් වෙයි. ඉතින් කෝටියක් දේවල් මතක් වෙනවා. අන්තිමට සින්දුව අපිටත් කියවෙනවා. ඒක ඉතින් ඒ අනුව අපි ඔන්න මේසෙට තට්ටුවකුත් දානවා. දැන් මේ අර ප්‍රපංචය ඔස්සේ අපි දැන් මේ දිගට යනවා. එතකොට මේ කනට වැටිච්ච සද්දයක් මූලික කරගෙන කොයිතරම්නම් අපි අපේ හිතේ සිතුවිලි අවදි කරගත්තද? කොයිතරම්නම් අපේ හිත වල්මත් වුණාද? කතන්දර ගොතන්න පටන් ගත්තද? කියන එක තමයි දැන් මෙතන සිද්ධ වෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔය ඔක්කොම එහෙමනම් සමනය වෙන්න ඕනේනේ මේ නිවැරදි විපස්සනාවකදී. ඉතින් ඔන්න ඔය ප්‍රපංච සමනය කියන එක, ප්‍රපංච වූප සමය කියන එක, විතර්ක සමනය කියන එක මේ විපස්සනා භාවනාවක අනිවාර්ය අංගයක්. එහෙනම් අපි කොච්චර විපස්සනා වැඩුවත් වැඩක් නැහැ. අපේ ඔන්න ඔය ප්‍රපංච අඩු වෙලාවක් නැත්තම්. ඔය ප්‍රපංචකරණය වටවලල්ලේ යෑම ඇතුළත කතා කිරීම ඕවා අඩු වෙලා නැත්තම් අපි තුල විපස්සනාවක් තාම වැඩිලා නැහැ. එහෙනම් අපි කතරම් දුරට විපස්සනාවක් අපි තුල වැඩිලා තියෙනවද මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය අපි තුල දියුණු වෙලාද කියලා තියෙන එක මැනගන්න පුළුවන් එක සම්දිස්ථානයක් තමයි අපේ හිතේ තියෙන ඔන්නේ වූප සමය. අපේ හිතේ තියෙන එක්තරා අන්දමක නතර වීම. දැක්ක දේ ඔස්සේ දැන් මම මේ විස්තර කරා වගේ දිගට කතන්දර ගොතගතා වැල්වටාරම් ගොතගතා නොයා ඉන්න ගතියක් එහෙනම් අපි තුල වැඩෙන්න ඕනේ. දැන් මේ පිංගුතුන්ට මේ අත්දැකීම ඇති. දැන් අපි භාවනාව පටන් ගන්න කලින් කාලේ ඉතින් මේ වගේ අතෝරක් නැතිව කියවන හිතක් තමයි අපිට තියෙන්නේ. නේද? ඒතකොට අන්නේ කියවන හිත තමයි පොඩ අපි මේ කමටහනක් ඉස්සරහට දාගෙන ඒ කමටහන වඩන්න පොඩ දමණය වීමකට ලක් වෙන්නේ.
දැන් ඉස්සර නම් එච්චර දුර ගියේ එක දැන් ඒ තරම් දුර යන්නේ නැහැ. අපි තුමු විනාඩි 10ක් 20ක් තිස්සේ ඉස්සර නම් කල්පනා කර කර හිටියා. දැන් එච්චර දුවන්නේ නැහැ. දැන් ඔන්න විනාඩි 10ක් තාම හිතනවා. තවත් ඉතින් අපි වැඩේ කරගෙන යනකොට විනාඩි 5ක් හිතනවා. තවත් දිගට යනකොට විනාඩියයි හිතන්නේ. තවත් යනකොට තප්පර ගානයි හිතන්නේ. දැන් ඔන්න හිතනකොටම පටන් ගන්න තේරෙනවා. නැත්නම් පළවෙනි සිතුවිල්ල එනකොටම ඔන්න තේරෙනවා මෙහිම දෙයක් වෙනවා කියලා. එහෙමනම් මේ ඔක්කොම ඇත්තටම මූලික වෙන්න මේ ආයතන හයත් බලපානවා. ඒතකොට ආයතන වල එක්තරා අන්දමක හික්මීමක් තුලින් අපිට මේක අඩු කරගන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැති කීපයකින් තමයි මෙතෙන්ට විසඳුමක් දීලා තියෙන්නේ. එකක් තමයි මේ ආයතන වල හික්මීම. ඉන්ද්‍රිය සංවරය කියලා අපි කියනවා. දැන් ඇහෙන් රූපයක් දැකලා ඒ දැකපු රූපේ නිමිති ගනිමින් අනුව්‍යංජන ගනිමින් ඒ දැකපු දේ අගය කරමින් ඒ තුලටම බැහැ ගනිමින් යන්න ගියොත් උන ඇහැ හරහා අපි අසංවර වෙනවා. දැන් ඒකත් පැහැදිලි කරනවා මොකක්ද ඒකට කියන්නේ මේ ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි. නිමිති ගන්නේ නැතුව ඉන්න කියලා කියනවා. නානු ව්‍යංජනක් ගාහි. අනුව්‍යංජන ගන්න නැතුව ඉන්න කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපි කෙනෙක් දැක්කහම මුලින්ම මේ අහවලා කියලා තේරුම් ගන්න ඒ ප්‍රධාන සලකුණු ටිකක් අරගන්නවා. ඊට පස්සේ තමයි අපි තව ටිකක් බලන්නේ. තව ටිකක් එල්ල කරලා බලන්නේ. තව වැඩි විස්තර බලන්නේ. ඒක තමයි මේ අනුව්‍යංජන කියලා කියන්නේ. ඊට පස්සේ එහෙම ගන්න ගිහිල්ලා තමයි අපි පටලව ගන්නෙ. දැන් එතකොට මොකද වෙන්නේ? අපි හිතමු නිමිති නොගෙන ඉන්න උත්සාහ කරනවා නම් අනුව්‍යංජන නොගෙන ඉන්න උත්සාහ කරනවා නම් එක්තරාන්දම පුංචි හික්මීමක් අපි තුල තියෙනවා. ඉතින් මේක ඒ සාමාන්‍ය සංවරයක් කරාම ඉතින් සම්පූර්ණයෙන් කරන්නත් බෑ. ඉතින් එතකොට ඇත්තට මේ කතා කරන සංවරයේ තියෙන්නේ අපි දැක්කට නොදැක්කා විදිහට ඉන්නවා. ඇහුනට නොඇසුනා වගේ ඉන්නවා. යම් පමණකට නොබැලිය යුතු දේවල් නොබලා ඉන්න උත්සාහන්ත වෙනවා. අපේ හිත ඇවිස්සෙන දේවල්, රාග බරිත වෙන දේවල්, ද්වේෂ බරිත වෙන දේවල්, පිත පැටලෙන දේවල් පුළුවන් තරම් නොබලා අපි පොඩ්ඩක් හික්මවා ගන්නවා. ඉතින් මේක එක මට්ටමක්. හැබැයි මේකෙන් සියල්ල ජය ගන්න බෑ. මේ හික්මීම් පැත්ත විතරයි මෙතන තියෙන්නේ. හැබැයි ඊට වඩා ගැඹුරක් විපස්සනාවක් කරහා යනකොට යෝගාවචරයේට සිද්ධ වෙනවා. ඒක තමයි අපි මුලින්ම කතා කරේ අර ධාතු මනසිකාරය ඉදිරිපත් කරගෙන දැන් රූප කර්මස්ථානයේ අර විදිහට වඩමින් දිගට යනකොට දැන් මේ රූප කර්මස්ථානයේ ගෙවිගෙන යනවා, ෂේ වීගෙන යනවා. ඊට පස්සේ ඒක නිකන් බොඳ වෙලා යනවා, කිසි රසයක් නැති වෙනවා. හිතට දැන් මේක එපා වෙනවා. එපා වුණාට පස්සේ ඒ කර්මස්ථානෙනුත් හිත මිදෙනවා. ඒකෙන් නිදහස් වෙනවා. ඉතින් ඒ අවස්ථාව කියන්නේ අර නිකන් හිත හික්මවල විතරක් හදාගත් එකක් නෙමෙයි. ඒකයිලා ගැඹුරකින් ආපු මට්ටමක්. ප්‍රතිපදාවක් කරහා ගිහිල්ලා ප්‍රඥාවක් අවදි කරගෙන ඇති කරගත්ත මට්ටමක් තමයි ඔය කතා කරන්නේ. ඉතින් ඒක ප්‍රබලයි. එතන නිකන් අර කෝටුවට බයේ මේ අරමුණු නොගෙන ඉන්න හිතක් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ එයා තුලම ප්‍රඥාවක් ගොඩ නැගිලා. එයා තුලම මේ අරමුණු වල තියෙන ආදීනව ප්‍රකට වෙලා. ඒ අවස්ථාවේදී ඒ මතුවෙන අරමුණු ඇසුරු නොකරන ස්වභාවය, අරමුණු උපාදාන නොකරන ස්වභාවය අරිට වඩා ගම්භීර මට්ටමක් තියෙනවා. ඉතින් එක්තරා අවස්ථාවකදී ශක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ එක හැමෝම භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක උපාසිකාවන් භාවනා කරනවා. ඉතින් මේ ඔක්කොමලා නිවන් දකින්නවද? කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඉතින් එතකොට කියනවා මේ ඔක්කොමලා නිවන් දකින්නේ නැහැ. කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් එහෙනම් මොකද්ද හේතුව කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට කියනවා. දැන් සාමාන්‍යයෙන් මේ ඇහෙන් බැලිය යුතු බොහොම මනරම් රූප තියෙනවා. ඉතින් ඒව බලන්න ගිහිල්ලා ඒ බැලීම නිසා ඒ රූපය තුළට වැද ගන්නවා, ඒක රස විඳින්න යනවා, ඒකම කියාපානවා, හිත ඇතුලේ කතා කරනවා. එතන මෙන්න මෙහෙම ක්‍රියාදාමයක් යම්ස කෙනෙක් තුළ සිද්ධ වෙනවා. ඉතින් එහෙම ක්‍රියාදාමයක් තියෙනවා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා එතන උපාදානයක් තියෙනවා. දැන් උපාදාන කරන්නේ නැතුව, ඒක ග්‍රහණය කරන්නේ නැතුව, ඒක තුළට බැහැ ගැනීමක්, සතුටු වීමක්, කියාපෑමක් කරන්න බෑ. ඒ කියන්නේ මොකක් හරි දෙයක් දැක්කා, ඒක අල්ලගත්තා, ඒකට බැහැගත්තා, ඒක රස විඳින්න ගියා. දැන් මේ අල්ලගෙන ඉන්න උපාදාන කරමින් ඉන්නේ. දැන් ඒතර උපාදාන කරපු මනසක් කියන්නේ නිවිච්ච මනසක්ද? නෑ නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සෞපාදානෝ දේවා නමින්ද භික්ඛු නොපරිනිබ්බායති. ඒ නිසා යම් හෝ භික්ෂුන් වහන්සේ නමක් කවුරුන් හෝ යෝගාවචරයේ ඒ දැකපු දේ අභිනන්දනය කරමින් ඒ තුලින් සතුටු වෙමින් ඒකම කියාපාමින් ඒ ගැන හිතේ ලොකු මේ කතන්දරයක් ගොතමින් ඒකටම බැහැ ගනිමින්
ඒකම වැළඳ ගනිමින් උපාදාන කරමින් ඉන්නවා නම් ඒ බඳු උපාදාන සහිත සිතක් නිවන් දැකලා නැහැ. නිවීමක් නැහැ. හැබැයි ඒකෙම ප්‍රතිවිරුද්ධ පැත්තක් කියනවා. එහෙමනම් ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත කියන්නේ කුමක්ද? එහෙනම් රූපයක් දැක්කා හැබැයි ඒක ගිහිලා අල්ලගෙන පටලෝගෙන එහෙම කරන්නේ නැතිව දැක්කාට දැක්ක මතින් නතර වෙලා. ඇහුණාට ඇහුණ මතින් නතර වෙලා. ගඳක් සුවඳක් දැනුණා එපමණකින් නතර වෙලා. රසක් දැනුණා එපමණකින් නතර වෙලා. ස්පර්ශයක් දැනුණා ස්පර්ශ දැනුච්ච මට්ටමින් නතර වෙලා. හිතටත් අපි තුමු ඈතින් වගේ සිතුවිල්ලක් ආවා දැනගත්ත එතනින් ඉවරයි. දැන් එතකොට නැහැනේ ඒකත් එක්ක කතන්දර ගෙතීමක්, ඒකට බැහැ ගැනීමක්, ඒක ගැන සතුටු වීමක්, ඒ ගැන කියාපෑමක් ඇතුළත කතාවක් මොකක්වත් නැහැනේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නන්නේ එතන උපාදානයක් නැහැ. ඒතර උපාදාන නැති සිත එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා තං අනබිනන්දිතෝ අනබිවදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ. ඒ කියන්නේ ඒකට ඒ ගැන සතුටු වෙන්න යන්නෙත් නැහැ, ඒ ගැන කියාපාන්න යන්නෙත් නැහැ, ඒ තුලට බැහැ ගන්න යන්නෙත් නැහැ, පැටලෙන්න යන්නෙත් නැහැ. තං අනිස්සිතං විඥානං. එහෙනම් දැන් ඒක ඇසුරු කරන විඥානයක් නැහැ දැන්. හෝති න උපාදානං. එහෙනම් දැන් එතන උපාදානයකුත් නැහැ. අනුපාදානෝ දේවා නමින්ද භික්ඛු පරිනිබ්බායති. එහෙනම් උපාදාන නොකිරීම හරහා අන්නේ හිත නිවිලා. එහෙනම් අපිට දැන් තේරෙනවා මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ ඔක්කොගෙම අරමුණු ගැනීම කියන එකම නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ගත්ත අරමුණු පිහිට කරගෙන අපි ඒව ගැන කතන්දර ගොතාගෙන වැල්වට අරන් ගොතාගෙන ඒ තුලින් සතුටු වෙවි ඒකටම බැහැ ගන්න ගියොත් ඔන්න උපාදාන වෙනවා. ඒ කියන්නේ ආයි හිත දැවෙනවා. එක්ක රාගෙන් දැවෙනවා, එක්ක ද්වේෂෙන් දැවෙනවා, එක්ක මෝහෙන් දැවෙනවා. ඒ කියන්නේ නිවිලා නෙමෙයි. අනිත් පැත්තට අපිට පුළුවන් අපිට නිකන් පෙනුණා. ලොකුවට බලන්න ගියේ නැහැ. අපිට නිකන් ඇහුණා. ලොකුවට අහන්න ගියේ නැහැ. අපිට නිකන් දැනුණා. ලොකුවට නිකන් උවමනාවෙන් දැනගන්න ගියේ නැහැ. නිකන් දැනුණා. එතකොට අර ඒ තුලින් ආපු එක්තරා අන්දමක උපාදාන මට්ටමක්, ඒ මත පිහිටාගත්ත මට්ටමක්, ඒ මත තහවුරු කරගත්ත මට්ටමක් හිතේ නැහැ. එහෙනම් දැන් හිතේ තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද? ඉතින් ඒක එක පැති වලින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් මෙතනදී කියනවා තං අනිස්සිතං විඥානං. ඒ කියන්නේ දැන් අර කිසිවක් ඇසුරු නොකරන විඥාන මට්ටමක්. කොහෙවත් මත පිහිටාගත්තේ නැති විඥාන සත්‍යයක්. හිත තියෙනවා හැබැයි කොහෙදෝ කියලා හරියට කියන්න බෑ. දැනුවත් බවක් තියෙනවා. ඒක අහවල් තැන තියෙනවා, අහවල් දෙය ඇසුරේ තියෙනවා කියලා කියන්න බෑ. මෙන්න මේ හිතක් තියෙනවා, දැනුවත් බවක් තියෙනවා. මේ දැනුවත් බව රූපය මත පිහිටාගෙන ඉන්නවා කියලා කියන්න බෑ. සද්දයක් මත පිහිටාගෙන ඉන්නවා කියලා කියන්න බෑ. ගඳක් සුවඳක් මත පිහිටාගෙන ඉන්නවා කියලා කියන්න බෑ. රසක් මත පිහිටාගෙන ඉන්නවා කියලා කියන්න බෑ. ස්පර්ශයක් මත පිහිටාගෙන ඉන්නවා කියලා කියන්න බෑ. ඊළඟට සිතුවිල්ලක් පිහිට කරගෙන ඉන්නවා කියලා කියන්නත් බෑ. දැන් අපි මෙහෙම කියමු. දැන් මේ පිංගුතුන් සක්මනක් කරනවා. දැන් සක්මනක් කරද්දී අපි තුමු අපි ටික ටික අර වගේ ධාතු ලක්ෂණ බලබලා ඉතින් ඔහොම යනකොට ඉතින් පස්සේ ඔහොම කරගෙන යනවා. ඊට පස්සේ ඔන්න මොකද්ද වෙනවා හිතට. දැන් නිකන් හිත පිහිටපු තැනක් හොයාගන්න බෑ වගේ. සමහරවිට මේ පිංගුතුන්ට වෙලා ඇති ඔක තත්ත්වේ. දැන් රූප නොපෙනෙනව නෙමෙයි ඇහැ අරගෙන සක්මන් කරන්නේ. රූප නොපෙනෙනව නෙමෙයි. හැබැයි හිතට උවමනාවක් නැහැ මේ දැකපු රූපය අල්ලගෙන කතන්දරයක් ගොතන්න. සද්ද නොඇසෙනව නෙමෙයි. හිතට උවමනාවක් නැහැ මේ ඇහුණ සද්දය හඹාගෙන ගිහිල්ලා ඒක රස විඳින්මින් ඒකෙන් කතන්දරයක් ගොතාගෙන ඒක තුලට බැහැගෙන එහෙම කටයුතු කරන්න දැන් හිතට උවමනාවක් නැහැ. දැන් මේ අපි තරවටු කළා නෙමෙයි. අපි හික්මවන්න ගිහිල්ලා නෙමෙයි. හිතටම දැන් එපා වෙලා. ඒකේ තියෙන ආදීනම ප්‍රකට වීම නිසා. ගඳක් සුවඳක් නොදැනෙනව නෙමෙයි. නමුත් ඒ දැනිච්ච ගඳක් සුවඳක් ඔස්සේ ගිහිල්ලා කතන්දර ගොතන්න දැන් හිතට උවමනාවක් නැහැ. ඊළඟට රසක් අපි හිතමු බුලත් පිටක් කපහපා යනවා කියලා. ඒකත් ඉතින් ලොකුවට දැනගන්න උවමනාවක් නැහැ. කට බුලත් පිට හපනවා මගේ මොකෝ කියලා යනවා. ඊට පස්සේ අපි හිතමු දැන් පාද ස්පර්ශ වෙනවා මේ ඇවිදිනවනේ. පොළවේ පාද ස්පර්ශ වෙනවා. හැබැයි ඒක අර ඉස්සර වගේ අපි ඌමනාවෙන් වම දකුණ කියන්න ගියොත් ඉතින් පැටලෙනවා ඇත්තටම. නොකිය යුතුයි. පාදවල ස්පර්ශ ඕන නම් බලන්න පුළුවන්. හැබැයි දැන් බලන්න ඌමනාවක් නැහැ.
ඊට හිතටත් ඉඳලා හිටලා සිතුවිල්ලක් එන්නත් පුළුවන්. හැබැයි ඒක අල්ලගෙන කතන්දරයක් ගොතන්න දැන් හිතට උවමනාවක් නැහැ. දැන් ඒතර හිත කොහෙද තියෙන්නේ? දැන් ඔක තවත් පැත්තකින් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම සාකච්ඡාවක නියැලෙනවා මේ භික්ෂුන් වහන්සේලා එක්ක. උන්වහන්සේ කියනවා මහණෙනි මම මේ බුද්ධත්වයට මේ කලින් මේ බෝධිසම්භාර පුරණ කාලෙදී මම දැන් ගිහිල්ලා බබි නිෂ්ක්‍රමණය කළා මම මේ උත්සාහත් වෙන කාලේ. ඉතින් මට තේරුණා මං ඇසුරු කරපු විවිධාකාර කාම වස්තුන් තියෙනවා. මොකද බුදුරජාන් වහන්සේ කාමසුකල්ලිකාණු යෝගයේ ගිහි කාලේ යෙදිච්ච කෙනෙක්නේ. ඉතින් කාමසුකල්ලිකාණු යෝගයෙන් තමයි බැස්සේ මොකක්වත් නැති තත්යකට. ඉතින් එහෙම දැන් කටයුතු කරද්දී උන්වහන්සේ කියනවා මගේ හිතට දැන් මේ ඇසුරු කරපු කාම අරමුණු එනවා. වැඩියෙන් යන්නේ මේ අතීත කාම අරමුණු ඔස්සේ. තවත් ටිකක් යනවා මේ වර්තමාන කාම අරමුණු ඔස්සේ. හැබැයි අනාගතය සම්බන්ධයෙන් නම් යන්නෙම නැති තරම්. එච්චර නැහැ. කියලා මේ තමන් වහන්සේ අත්දකපු ඒ තමන්ගේ හිතේ තිබිච්ච ස්වභාවය මේ පස්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලාට විස්තර කරනවා. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම දැක්කට පස්සේ මම මොකද කරේ? తත්‍රමේ අත්තරූපේන අපමාදෝ සතිචේතසෝ ආරක්ඛෝ කරණීයෝ. මම මටම අවවාදයක් දීගත්තා. මම මටම අවවාද කරගත්තා. මම මගේ යහපත කැමති නම් මම මොකද්ද කළ යුත්තේ? අපමාදෝ සතිචේතසෝ ආරක්ඛෝ කරණීයෝ. අප්‍රමාදීව සතිමත්ව මේ සිත ආරක්ෂා කරගත යුතුයි. දැන් මේ පිංගුතුන් සමහරලාට ආපු මුල් දවස්වල නැත්තම් භාවනාවට පෙළ ගැහිච්ච මුල් කාලෙදී ඔය අතීතයේ ඇසුරු කරපු নানা ප්‍රකාර කාමයන් ඔස්සේ යනවා. දැන් අපි තුමු යම්ස කෙනෙක් ගිහි කාලයක් ගිහි ජීවිතයක් ගත කළා ඔන්න මහාන වෙනවා. ඉතින් මහාන වුණාම ඉතින් සිවුර පෙරව ගත්තයි කියලා ඉතින් හිත නතර වෙලා නැහනේ. ඉතින් ඒ අතීතයේ ඇසුරු කරපු අතෝරක් නැති විවිධාකාර කාම අරමුණු ඔස්සේ හිත දුවන්න ඉඩ තියෙනවා. ඊළඟට වර්තමානයේ වුණත් ඇසුරු කරන යම් යම් කාම අරමුණු ඔස්සේ හිත දුවන්න ඉඩ තියෙනවා. අනාගතය ගැන නම් ඉතින් දැන් ලොකුවට නැහැ. මොකද ඉතින් දැන් අතහැරියානේ නේද? ඉතින් ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් මම මේ වෙලාවේදී මං අදිෂ්ඨානයක් කරගත්තා. මටම අවවාද කරගත්තා. අප්‍රමාදෝ සතිචේතසෝ ආරක්ඛෝ කරණීයෝ. අප්‍රමාදීව සතිමත්ව මේ හිත ආරක්ෂා කරගත යුතුයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා භික්ෂුන් වහන්සේලාටත් මහණෙනි ඔබලාගේ හිතේ தত্ত্বය වගේමයි. ඔබලාගේ හිතත් මේ අතීතයේ ඇසුරු කරපු කාම අරමුණු ඔස්සේ දිගට දිගට යන්න ඉඩ තියෙනවා. වර්තමානයේ ඇසුරු කරන්න ලැබෙන කාම අරමුණු ඔස්සේත් මේ හිත දිගට දිගට යන්න ඉඩ තියෙනවා. අනාගතයේ සම්බන්ධයෙන් නම් ඉතින් එච්චරම ලොකු සැලසුම් නැති හින්දා කාමයන් ගැන සැලසුම් නැති හින්දා එච්චර යන එකක් නැහැ. නිසා ඔබලාටත් කරන්න තියෙන්නේ මේ මං වගේ මේ අදිෂ්ඨානය ඇති කරගන්න එක. Tamanටම අවවාදයක් දෙන එක. අප්‍රමාදේන සතිචේතසෝ ආරක්ඛෝ කරණීයෝ. අප්‍රමාදීව සතිමත්ව මේ හිත ආරක්ෂා කරගත යුතුයි. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ හරිම ගැඹුරු ඒ වගේම බොහොම සුන්දර ධර්මයක් දේශනා කරන එතෙන්දී මේ විස්තරෙන්නේ කාමගුණ සූත්‍රයේදී සලායතන සංයුත්තේ බුදුරජාණන් වහන්සේ කියනවා තස්මාතිහ භික්ඛවේ සේ ආයතනේ වේදිතබ්බේ. මහණෙනි මෙන්න අමුතුම ආයතනයක් දැන් හට ගන්නවා. මෙන්න මේක පුළුවන් නම් අඳුර ගන්න. යත්ථ චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ. මහණෙනි ඇහැ නිරුද්ධ වෙලා යනවා රූප සංඥා මැකිලා යනවා බොඳ වෙලා යනවා. එතකොට ඔන්න අමුතු ආයතනයක් හට ගන්නවා. ඔන්න ඔය ආයතනය ගැන දැනුවත් වෙන්න. යත්ථ සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ. මහණනි දැන් මේ කන නිරුද්ධ වෙලා යනවා සද්ද සංඥා මැකිලා යනවා. එතකොට ඔන්න අමුතු ආයතනයක් හට ගන්න මෙන්න මේ ආයතනය ගැන දැනුවත් වෙන්න. ඊළඟට යත් ගානෝච නිරුජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ. නහයත් නිරුද්ධ වෙලා යනවා ගන්ධ සුවඳ ගැන නිකන් එපා වෙලා මේ බොඳ වෙලා යනවා. එතකොට මෙන්න අමුතු ආයතනයක් හටගන්න ඕන ඕක ගැන දැනගන්න. ජීවහාච නිරුජ්ජති රස සංඥාච විරජ්ජති. දැන් මේ දිව ගැන ලොකු මේ හැඟීමක් නැහැ. රස සංඥාත් නිකන් බොඳ වෙලා ගියා මැකිලා ගියා. එතකොට ඔන්න වෙන ආයතනයක් හට ගන්නවා. අන්න ඒක දැනගන්න. යත් කායෝච නිරුජ්ජති පොට්ටබ්බ සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ. කයත් නිකන් නිරුද්ධ වෙලා යනවා. කය ගැන ලොකු හැඟීමක් නැහැ. දැනි දැනි තිබිච්ච ස්පර්ශයනුත් නිකන් මැකිලා යනවා. නොපෙනී යනවා නොදැනී යනවා. එතකොට ඔන්න වෙන ආයතනයක් හට ගන්නවා. අන්න ඒක දැනගන්න. දැන් මෙතන ලස්සනම කොටස තමයි ඊළඟට එන්නේ. යත් මනෝච නිරුජ්ජති.
ධම්ම සංඥාච විරජ්‍යති. සේ ආයතනේ වේදිතබ්බේ. දැන් ඔන්න මේ මනසත් නිරුද්ධ වෙලා යනවා. මනසට ආපු විවිධාකාර අරමුණුත් මැකිලා යනවා. අන්න එතකොට තමයිලු මේ ආයතනේ හටගන්නේ. දැන් මේ කතා කරන්නේ ආයතන අලුතෙන් ආයතන 6ක් හට ගන්නවා කියලාද නැත්නම් එක ආයතනයක් හට ගන්නවා කියලාද? දැන් රූප සංඥා මැකිලා යනවා, ඇහැ නිරුද්ධ වෙලා යනවා. ඉතින් එතකොට අපි තුමු දැන් එයා දක්ෂ යෝගාවචරයෙක්. එතකොට කනත් නිරුද්ධ වෙලා යනවා, ගන්ධ මේ සද්ද සංඥාත් මැකිලා යනවා. නහයත් නිරුද්ධ වෙලා යනවා, ගන්ධ සංඥාත් මැකිලා යනවා. දැන් එතකොට හටගන්න වෙන ආයතනද නැත්නම් මේ එකක් ගැනද කතා කරන්නේ? දැන් අපි දුමු මෙහෙම. දැන් ඔන්න සතිපට්ඨානයට අපි පොඩ්ඩක් පිවිසුනොත්. දැන් ඔන්න කායानुපසනාවක් වඩනවා. කායानुපසනාවක් වඩද්දී ඔන්න ආනාපාන සතිය වඩනවා කවුරු හරි. ආනාපාන සතිය වඩනකොට ඔන්න හුස්ම රැල්ලට හිත දාගෙන ඉන්නවා. ඉතින් ඒක Tamanට තේරෙනවා මේකේ තියෙන්නේ අපි තුමු එන යන ස්වභාවයක්, සමහරලාට මුරුදු ගතියක්, සිනිඳු ගතියක්, කුණුසුම් ගතියක්, සිසිල් ගතියක්. දැන් ඕක බලබලා හිටියා. බලබලා ඉඳද්දී ඔන්න ඕක නිකන් දුර වෙලා ගියා, ෂය වෙලා ගියා. දැන් හිත මොකක්වත් ඇසුරු නොකරන තත්ත්වයටපත් වුණා. අපි තුමු ඔන්න වේදනාවක් බලබලා හිටියා. දැන් සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනාව බලබලා හිටියා. ඒවත් නිකන් ඔක්කොම බොඳ වෙලා ගියා. ඔක්කොම ළඟ තිබිච්ච අර රස නැති වෙලා ගියා. ඒව නැති වෙලා ගියාට පස්සේ ඔන්න හිත මොකද්දෝ තත්වයකටපත් වුණා. අපි තුමු ඔන්න හිත දිහා බලබලා හිටියා. සිතුවිලි එනවා යනවා. මුලදී නම් තේරුම් ගත්තා මේක රාගසිතක්, මේක ද්වේෂසිතක්, මේක නෛෂ්ක්‍රම්‍ය මුල් කරගත්ත හිතක්, මේක ඊර්ෂ්‍යාව මුල් කරගත්ත හිතක්, මේක ශ්‍රද්ධාව මුල් කරගත්ත හිතක්. ඔන්න ඉතින් බලබලා හිටියා. තේරුම් ගනිමින් හිටියා. ඉතින් ඒවට අපි උල්පන්දම් දෙන්න ගියේ නෑ. ඉතින් ඒවත් දැන් ඔන්න පොඩ මැකිලා යනවා. හිතන්න දැන් මොකක්වත් ඔන්න ආවේ නෑ හිතට. එතකොට දැන් අවස්ථා තුනක් මේ කතා කරන්නේ. රූප කර්මස්ථානයක් කරහා ගිහිල්ලා ඒකෂය වී ගියාමත් මොකද්දෝ එකක් මතුවෙනවා. වේදනා කර්මස්ථානයක් කරහා ගිහිල්ලා ඒවා මැකිලා ගියාමත් මොකද්දෝ එකක් මතුවෙනවා. ඊළඟට අපි තුමු චිත්තානුපසනාවක් වඩන යෝගාවචරයේ. ඒක බලබලා හිටියාම මොකද්දෝ එකක් මතුවෙනවා. මේ තුනක්ද එකක්ද? එකක්. කොයි පැත්තෙන් ගියත් මේ එකම දෙයක් කතා කරන්නේ. එහෙනම් මෙතනත් එතකොට මේ ඇහැ නිරුද්ධ වෙලා ගියා, රූප සංඥා මැකිලා ගියා. ඊළඟට කන නිරුද්ධ වෙලා ගියා, ගන්ධ මේ සද්ද සංඥා මැකිලා ගියා. ඊළඟට නාසය නිරුද්ධ වෙලා ගියා, ගන්ධ සංඥා මැකිලා ගියා. දිව නිරුද්ධ වෙලා ගියා, රස සංඥා මැකිලා ගියා. කය නිරුද්ධ වෙලා ගියා, පොට්ටබ්බ සංඥා මැකිලා ගියා. ඊට පස්සේ මනසත් නිරුද්ධ වෙලා ගියා, මනසේ තිබිච්ච අරමුණුත් මැකිලා ගියා. දැන් එහෙනම් මේ එකම தත්වයක් මේ කතා කරන්නේ. දැන් ඉතින් මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ නැගිටලා යනවා. විස්තර කරන්න යන්නේ නැහැ. දැන් ඉතින් අර කබලෙන් ලිබරටනවා වගේ හාමුදුරු ටික. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? ඉතින් කට්ටිය කල්පනා කරනවා දැන් කාගෙන්ද මේක අහගන්න පුළුවන්. මොකද්ද මේ කියපු කාරණය? ඊට පස්සේ කල්පනා කරන ආනන්ද ස්වාමීන් වහන්සේ බොහොම ගැඹුරු ප්‍රඥාවක් තියෙන ස්වාමීන් වහන්සේ නමක්. අපි යමු ආනන්ද ස්වාමීන් වහන්සේ ගාවට. ගිහිල්ලා අපි අහමු මේ මොකද්ද බුදුරජාණන් වහන්සේ කිව්වේ කියලා අහමු. ඉතින් ගිහිල්ලා කියනවා. ඇත්තටම බලන්නකො මෙන්න මෙහෙම එකක් වුණානේ මාරම ගැඹුරු කාරණාවක් කිව්වා අපිට තේරුන්නේ නැහනේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් කියනවා මේ ඒ වෙලාවේ අහන්න තිබුණානේ. ඔයගොල්ලෝ මේ වැරදි තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ අරටුව තියෙද්දි මේ අතුපතර හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආයෙත් ඇවිටිලි කරනන්නේ නැහැ. එහෙම කියන්න එපා. ඉතින් මේ ඔබ වහන්සේ බොහොම බහුශ්‍රృత ස්වාමීන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ශතිමන්තයින් අතර අග්‍රස්ථානය ලැබපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ නිසා අපි කෙරෙහි අනුකම්පාවෙන් පොඩ්ඩක් මේ කියලා දෙන්න කියලා කියනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් අර විදිහට අගේ කළා අන්තිමට කියනවා සලායතන නිරෝධෝ කෝ ඒතං ආවසෝ භගවතා සන්ධාය බාසිතං. එන්න මේ සලායතන නිරෝධය ගැන තමයි මේ දේශනා කරලා තියෙන්නේ. කියන්නේ දැන් මේ එක ආයතනයක්වත් අර වගේ දැන් ආයතනයක වැඩ කරන්නේ නැහැ. දැන් මේ පිටුතුන් දන්නවා ආයතනයක් කිව්වහම දැන් අද කාලේ වුණත් ආයතනයක් ගත්තාම ඉතින් බොහොම ගාල ගෝට්ටි ගොඩක්නේ නේද? අපි තුමු ඔන්න අපි යනවා ආයතනයකට. අපි තුමු දැන් මේ අධ්‍යාපන ආයතනයට ගියොත් එහෙම ඉතින් ළමයි ඉන්නවා, පෙළපාලි යනවා, ගහ ගන්නවා, පඩි ඉල්ලනවා, වැඩ ගොඩයි. ඉතින් අපි හිතමු අපි යනවා තව ආයතනයකට. අපි හිතමු ඔන්න තියෙනවා පරිපාලන ආයතන. ඉතින් එක්කෙනෙකුට ඇඟිල්ල දික් කරනවා, අනිත් කෙනා කෑග් ගහනවා, බැන ගන්නවා, ගුටි කෙල ගන්නවා. ඒ ආයතන. ඉතින් ආයතන කියන්නේ පුදුමාකාර මේ ගාල ගෝට්ටි ගොඩක්. ඒතකොට එහෙම තත්ත්වයක් දැන් මේ ආයතනවල නැහැ. දැන් අපි ඇහෙන් රූප බලන්න ගියාමත් ඔය කතාවම තමයි තියෙන්නේ. ඇහෙන් රූපේ බලලා අපිට නිකන් ඉන්න බෑ.
කනෙන් සද්ද අහලා නිකන් ඉන්න බෑ. නාසයෙන් ගඳ සුවඳ බලලා නිකන් ඉන්න බෑ. දිවෙන් රස දැනෙනවා ඒ නිකන් ඉන්න බෑ. කයට ස්පර්ශ දැනෙනවා. හැබැයි ඒක මතින් මොකක් හරි කියන්න ඕනේ. මොකක් හරි කරන්න ඕනේ. දඟලන්නම ඕනේ. හිතට මොකක් හරි අරමුණක් ආවහමත් ඒකත් මගේ කරගෙන ඒ ගැන කතාවක් ගොතාගෙන නව කතාවක් ලියාගෙන කෙටි කතාවක් ලියාගෙන පත්‍රයට වෙළඳ දැන්වීමක් දාගෙන කවියක් ලියලා නිසඳසක් ලියලා නිකන් ඉන්නම් බෑ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් එතකොට මේ සලායතන නිරෝධයක් කියන මට්ටමේදී එහෙමනම් නිකන් ඉන්න පුළුවන් නම් අන්න අපිට අත්දකින්න පුළුවන්. ඒකත් මේ නිකම්ම නිකන් ඉඳීම නෙමෙයි හැබැයි. ඒ කියන්නේ අර වගේ ප්‍රතිපදාවක් හරහා ගිහිල්ලා ඒ ඇහි කෙරෙන ඒ ආයතනීය ක්‍රියාව දැන් නැවතිලා. ඒ නිසා තමයි අර ඇහැට නිකන් පේනවා. හැබැයි දැන් ලොකුවට උවමනාවෙන් බලන්න ගිහිල්ලා ඒක ගැන කතන්දර ගොතන්න ගිහිල්ලා ඒ ගැන සතුටු වෙන්න ගිහිල්ලා කියාපාන්න ගිහිල්ලා ඒක අල්ලගෙන ග්‍රහණය කරගෙන අන්නේ තත්ත්වේ නැහැ. එහෙනම් මෙන්න මෙබඳු මට්ටමකදී අපි ආයේ හිතන්න ගත්තොත් ආයේ මොනවද කරන්නේ ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? එතෙන්ද තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ අප්ප පංචම් පපංචේති. ප්‍රපංච නොකල යුතු තැනට දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ප්‍රපංච නොකල යුතු තැන දැන් ඇවිල්ලා ආයෙත් මොකද්ද කරන්නේ කියලා අහන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා ඇත්තටම හරි අමාරුයි. අපේ හිතට මේ බඳු තැන හඳුනා ගන්නත් අමාරුයි. මේ බඳු තැනක් හඳුනාගත්තට පස්සේ මුකුත් නොකර ඉන්නත් අමාරුයි. ඒකම තමයි මේ නැවතත් මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ මතු කළා පෙන්වන්නේ මේ බඳු ස්වභාවයක් අපේ හිතේ ගොඩ නැගුණොත් ඒ අවස්ථාවේදී ප්‍රපංච කරන්න යන්න එපා. ඒ අවස්ථාවේදී සංස්කරණ කරන්න යන්න එපා. ඒ අවස්ථාවේදී ආයෙත් ඊළඟට මොකද්ද මං කරන්නේ කියලා හිතන්න යන්න එපා. පොඩ්ඩක් හිතට විවේකීව ඉන්න දෙන්න. ඒ නිසා එක පැත්තකින් අපේ භවනා ජීවිතේ සිද්ධ වෙන හැරවුම් ලක්ෂයක් කියන්න පුළුවන්. අපි භවනා කරනවා මුලදී. උවමනාවෙන් භවනා කරනවා. සතිය පිහිටවනවා. මෙනෙහි කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න උපි උත්සාහන්ත වෙනවා. වීරය වඩනවා. හැබැයි මේ මට්ටමට ආවට පස්සේ එහෙමනම් අපි ඒ කරන පැත්තෙන් කෙරෙන පැත්තට මාරු වෙන්න ඕනේ. මෙන්න මේක අපි හරවගත්තේ නැත්තම් එක පැත්තකින් කියන්න පුළුවන් හරියට මෙහෙම කියපු. උදාහරණයක් වශයෙන් අපි හිතමු අද උදේත් මම අපේ මේ උපාසක මහත්තුන්ට මේ උදාහරණය දුන්නා. ඒ කියන්නේ අපි හිතමු දැන් ඔන්න අපි ගුවන් යානාවක් දැන් ඔන්න මගීම් ටික ඔක්කොම පටවගෙන දැන් ඔන්න ගත්තා ධාවන පතේට. ධාවන පතේට අරගෙන දැන් ඔන්න වේගයෙන් ධාවනය කරගෙන යනවා. දැන් මේ අවශ්‍ය ප්‍රවේගයට ආවට පස්සේ දැන් මොකද කරන්න ඕනේ? දැන් ඉතින් උඩට උස්සන්න ඕනේනේ. උඩට උස්සන්න නැතුව දිගට ගියොත් මොකද වෙන්නේ? නේද? දැන් අපිට වෙලා තියෙන්නේ ඔන්නේ දිගට යන ගතිය. අපි දන්නේ නැහැ දැන් මෙයා මේ අදාළ වේගයට ආවා. දැන් තමයි මෙයා උඩට ගන්න තියෙන්නේ. උඩට එනවා ඇත්තටම. ඒ යන වේගයට උඩට එනවා මේක. උඩට ආවට පස්සේ අපි දන්නේ නැත්තම් මේක දැන් උඩයි ඉන්නේ. දැන් මේ අවශ්‍ය කාර්යය කෙරුණා. දහවන පතෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගත්තා කියලා අපි දන්නේ නැත්තම්. ඉතින් අපි ආයිත් දහවන පතේට දානවා. උතන තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි මේ කායानुපස්සනාවක් වඩනවා. කායानुපස්සනාව වඩන්නේ ඔන්න ඔය එක පැත්තකින් කියනවා නම් ඔන්න ඔය අනිශ්චිත ස්වභාවයට පිවිසීම සඳහා කරන අභ්‍යාසයක් තමයි කායानुපස්සනාව කියන්නේ. ඉතින් ඔක හරි ලස්සන උපමාවකින් දෙනවා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ, කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියනවා මේ සතිපට්ඨානය කියන්නේ හරියට නිකන් මේ සැටලිමක් වගේ. දැන් මේ පිටුදු දන්නවා ලොකු ගොඩනැගිල්ලක් ඉදි කරන්න. ඉතින් එක පාටම බැහැනේ. ඉතින් යා පලංචියක් බැඳ ගන්නවා. පලංචියක් බැඳගෙන ඊට පස්සේ ඉතින් මාස ගාණක් තිස්සේ ඉතින් ඒක දුක් මහන්සියෙන් ගඩොලින් ගඩොල තියලා දැන් ඔන්න ගොඩනැගිලි ඉදි කරා. දැන් අපි ගොඩනැගිලි ඉදි කරාට පස්සේ හැබැයි ඒකට මේ පලංචිය ප්‍රයෝජනවත් වුණා. දැන් අපි ගොඩනැගිලි ඉදුණාට පස්සේ අපි පලංචියේ පදිංචි වෙනවද ගොඩනැගිලි පදිංචි වෙනවද? ඒක තමයි කටුකුරුන් සාන්නස අහන ප්‍රශ්නේ. දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ පලංචිය ප්‍රයෝජනවත් වුණා ගොඩනැගිල්ල ඉදි කරගන්න. ඊට පස්සේ පලංචිය ගලවලා දාලා ගොඩනැගිල්ලේ පදිංචි වෙන්න ඕනේ. එහෙමනම් අපිත් සතිපට්ඨානය වඩද්දී මෙන්න මේ එක්තරාන්දමක ප්‍රතිඵලයකට ලක් වෙනවා අපේ හිත. මොකක්ද මේ ප්‍රතිඵලය?
කායानुපස්සනාවකින් ගියත් එනවා මේ ප්‍රතිඵලයට, වේදනානුපස්සනාවකින් ගියත් එනවා මේ ප්‍රතිඵලයට, චිත්තානුපස්සනාවකින් ගියත් එනවා මේ ප්‍රතිඵලයට, ධම්මානුපස්සනාවකින් ගියත් මේ ප්‍රතිඵලයට එනවා. මොකද්ද ප්‍රතිඵලය? අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. අනිශ්චිතව වාසය කරනවා ලෝවේ කිසිවක් උපාදාන නොකර. එහෙමනම් මේ தത്വයට හිත ළඟා වුණාට පස්සේ අපි ආයෙත් වම දකුණ කිව්වොත්, අපි ආයෙත් මොකක් හරි දෙයක් කරන්න ගියොත්, එහෙමනම් අපි ආයේ පලංචියේ තමයි පදිංචි වෙලා තියෙන්නේ. දැන් මේ ගොඩනැගිල්ලේ දැන් පදිංචි වෙන්න ඕනේ. ගොඩනැගිල්ල තමයි මේ අනිශ්චිතව වාසය කිරීම කියන්නේ. ගොඩනැගිල්ල තමයි උපාදාන රහිතව වාසය කිරීම කියලා කියන්නේ. එහෙනම් දැන් මේ සතිපට්ඨානය හරහා ගොඩනැගුණු ප්‍රතිඵලයේ අපි එහෙනම් වාසය කරන්න උත්සාහන්ත විය යුතුයි. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීත. දැන් එතෙන්ට ආවට පස්සේ ඊළඟට මොකද කරන්නේ? දැන් ඒ தත්ත්වෙට හිතපත් වුණාට පස්සේ හැබැයි පොඩ්ඩක් ඉන්නත් අවශ්‍යයි. දැන් ඒක තමයි මේ අහන ප්‍රශ්නේ. ඊපස්සේ මොකක් හරි තියෙනවද නැද්ද? ඇත්තේත් නැද්ද? නැත්තේත් නැද්ද? ඉතින් ඔහොම ප්‍රශ්න කරනවා කියන්නේ අපි ආයි පටලව ගන්නවා කියන එක. එහෙමනම් කොයි පැත්තෙන් කතා කළත් අපි එහෙමනම් මේ ලක්ෂය හරහා යා යුතුයි. මේ தත්ත්වය හරහා අපි යා යුතුයි. අපි මේ தත්ත්වය මගහරව ගන්නවා කියන්නේ අපි භාවනාවේ අවශ්‍යම තැනක්, මූලස්ථානයක් අපි මගහරව ගත්තා කියන එක. හරියට නිකන් අපිට තොටුපළ මගහැරුණා වගේ. අපි බොහොම ප්‍රයත්නයක් දරලා මේ හොයාගෙන ආව තොටුපළක්. හැබැයි තොටුපළ අඳුර ගන්න බැරි වුණා. ඔය වගේ தත්ත්වයක්. එහෙනම් ඔන්න ඔය අනිශ්චිත ස්වභාවය කියන එක, හිතේ උපාදාන නොකරන தත්ත්වය කියන එක අපි හොඳට හඳුනාගත යුතුයි. ඒකට සෑහෙන වටිනාකමක් දිය යුතුයි. ඒ වටිනාකම එකාතකින් බුදු කෙනෙක්ගෙන් අහලා තමයි දැනගන්න වෙන්නේ. මොකද නැත්තම් අපි විසින් එතනට වටිනාකමක් දෙන එකක් නැහැ. මොකද එතන මමෙක් නැහැ. සත්ව පුජ්‍යල භාවයක් එතන නැහැ. එතන තියෙන නිකන් හුදු පැවැත්මක ස්වභාවයක්. හුදු දැනුවත් බවක්. අතිශය සරල බවක්. ඉතින් බඳු අතිශය සරල දැනුවත් බවකට අපේ හිත කියන්නේ මහා කම්මැලිකමක් විදිහට. අපේ හිත කිසි වටිනකමක් දෙන්නේ අපි අපේ හිත වටිනකම් දෙන්නේ මමයා ඉස්මතු වෙන තැනකට. මට ලොකු තැනක් තියෙන, මමෙක් හැදෙන, පුජ්‍යල භාවයක් තැනෙන තත්ත්වයකට තමයි අපි වටිනකමක් දෙන්නේ. නමුත් මේ தත්ත්වය තුළ එහෙම මොකක්වත්ම නැහැ. අඩුතරමින් සංස්කරණයක් හෝ කරනවා කියන්නේම පටලවා ගන්නවා කියන එක. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තමයි පෙන්වන්නේ මේ දැන් මෙතන පෙන්නනවා වගේ සේ ආයතනේ වේදිතබ්බේ චක්මුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති ගහනංච නිරුජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති. ඔහොම කියලා මනෝච නිරුජ්ජති ධම්ම සංඥාච විරජ්ජති. එතකොට මේ ඔක්කොම නිකන් මැකිලා ගිහිල්ලා හැබැයි දැනුවත් බවක් තියෙනවා. සරල දැනුවත් බවක් තියෙනවා. හිත පිහිටපු තැනක් කියලා කියන්න බෑ. දැන් මෙහෙම කියන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මහා කොට්ටිත සූත්‍රයේදී ඇත්තටම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා පపంచ නිරෝධෝ. ඉතින් අර විදිහට මේ ආයතන සම්බන්ධයෙන් අපිට සාමකාමී ගතියක් ඇති කරගන්න පුළුවන් නම්, දකින්න දේ ඔස්සේ දිගට දිගට දුවන්නේ නැත්තම්, ඇහෙන දේ ඔස්සේ දිගට දිගට දුවදුවා යන්නේ නැත්තම්, දැනෙන ගඳ සුවඳ ඔස්සේ දිගට දිගට හිත දුවදුවා යන්නේ නැත්තම්, දිවට දැනෙන රස ඔස්සේ දිගට දිගට දුවදුවා යන්නේ නැත්තම්, කයට දැනෙන ස්පර්ශයන් ඔස්සේ දිගට දිගට දුවන්නේ නැත්තම්, හිතට එන අරමුණු ඔස්සේ දිගට දුවන්නේ නැත්තම්, එහෙමනම් ප්‍රපංච නතර වෙලා. අනිත් පැත්තට කියනවනේ. ඒ කියන්නේ අපේ ආයතන ටික ඒ ආයතන ක්‍රියාකාරීත්වය නැවතිලා එහෙමනම් ප්‍රපංචත් නතර වෙලා. ඒ ආයතනවල කරන ඒ විගඩම, ඒ නාඩගම, ඒ තොරතෝංචයන් නැති ගාලගෝට්ටිය නතර වුණා නම් දැන් හිතේ තියෙන්නේ නතර වීමක්. නිකන් වෙන පැත්තකින් කියනවනේ. හිතත් නිකන් නතර වෙලා. දැන් හිතන්න කෙනෙක් බොහොම වේගයෙන් ඇවිදිනවා. හිත නතර වෙලා. යාට මොනවාදෝ සද්ද ඇහෙනවා. හැබැයි හිත නතර වෙලා. ඉතින් හිතා ගන්න බැහැ නිකන් බැලුවාම නේ නිකන් හරිම මේ පරස්පර විරෝධී කතාවක් මේ කියන්නේ. කය ඇවිදිනවලු හිත නතර වෙලාලු. දැන් මේ පිංගුතුන් අත්දකින්න ඇති ඔය தත්ත්වය ඇතම් කෙනෙක් නේද? සක්මනේදී නිකන් අර රූකඩේ වගේ මේ කය ඇවිදිනවා. හැබැයි හිත නතර වෙලා. හිත කොහෙවත් නැහැ. හිත ඒ ඇවිදින දෙයක ඇත්තෙත් නැහැ. පේන රූපයක් පස්සෙන් යන්නෙත් නැහැ. එහෙන සද්දයක් පස්සෙන් යන්නෙත් නැහැ.
ගඳක් සුවඳක් ඔස්සේ යන්නෙත් නැහැ. ස්පර්ශයක් ඔස්සේත් නැහැ. හිත කොහෙද තියෙන්නේ? හොඳයි. ඉතින් එතකොට දැන් මේ මට්ටම තමයි අතරම බුදුරජාන් වහන්සේ ඒකාතකින් අර හිතේ ස්වාභාවික මට්ටමක් වශයෙන් පෙන්වන්නේ. අපි මේ ඒකාතකින් අපේ සංසාරේ පුරාවට කරලා තියෙන්නේ අපි අපේ gedara එන්නේ නැතුව හිත වෙන වෙන තැන්වල ඇවිද්දෝප එක තමයි අපි කරලා තියෙන්නේ. දැන් තමයි මේ gedara ඇවිල්ලා තියෙන්නේ. ඉතින් gedara ආවට පස්සේ පොඩ්ඩක් gedara ඉන්නයි කියන්න තියෙන්නේ. ඉතින් අපි gedara ආපු හිතෙන් අහනවා උඹ ඇයි ආවේ කියලා. ඒක තමයි මේ ප්‍රශ්නේ. ඇයි දුවන්නේ නැත්තේ කියලා අහනවා. දැන් මේ හති වැටිලා මේ ආවේ. දැන් ඇති වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇති වෙලා ආපු කෙනාට පොඩ්ඩක් වතුර එකක් දීලා පවන් සලන්නයි අපිට අවශ්‍ය. ඒ නිසා අපේ ජීවිතේ ප්‍රථම වතාවට හරි මේ බඳු සංසිඳීමක් ඒ දුර ගමන් යාම නතර වීමක් අත්දැක්කනම් එතන පවන් සලන්නයි තියෙන්නේ. මොකක්වත් නොකර යන්තම් ගෙදෙට්ට ආවා. යන්තම් රස්තියාදුවේ ගිහිල්ලා දැන් එයාටම තේරිලා රස්තියාදු ගහන එක නැවැත්තුවා. කියලා අන්න පොඩ්ඩක් ප්‍රශංසා කරන්නයි තියෙන්නේ. දැන් ආයි රස්තියාදුවට තල්ලු කරන්න නෙමෙයි තියෙන්නේ. එතන තමයි අපි යෝගාවචරයෙන් වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. දැන් ඔන්න හිත ගෙදෙට්ට ආවා. ගෙදෙට්ට ආව හිතට පොඩ්ඩක් දැන් නම් ආවා ගෙදරට දැන් පොඩ්ඩක් ඉන්න ගෙදෙට්ට වෙලා. දැන් විවේක ගන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා දැන් තවදුරටත් මේ ගුණධම් දියුණු කරන්න මේ අවසානයේ නෙමෙයි. කොහොමද? සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි. දැන් මහණෙනි දැන් වෙන්න ඉඩ හරින්න වැඩේට. දැන් දඟලන්න යන්න එපා. දැන් සංස්කරණ කරන්න යන්න එපා. දැන් වෙන දෙයකට ඉඩ ඇරලා යන්න දැන්. දැන් විවේකයක් ඇසුරු කරමින් තවදුරටත් සතියට වැඩෙන්න දෙන්න. නැතු දඟලලා සතිය වඩන්න යන්න එපා දැන්. විවේකයක් ඇසුරු කරමින් ප්‍රඥාවට වැඩෙන්න දෙන්න. හිත අවුල් කරන්න යන්න එපා. මෙනෙහි කරන්න යන්න එපා. විතර්ක කරන්න යන්න එපා. හිත ලව්වා බලෙන් මොකක්වත් හිතවන්න යන්න එපා. විරාග නිසිතන් දැන් තියෙන නිකන් අර පේන දේවල් ඇහෙන දේවල් කෙරෙහි නිකන් විරාගී ගතියක් තියෙන. ඒවා ගැන අර ඉස්සර වගේ කුලප් වෙන ගතියක් නැහැ දැන් හිතට. විරාගයක් දැන් පහළලා තියෙන්නේ. නිරෝධ නිසිතං. දැන් අපේ අර ගෙති ගිය කතන්දරේ දැන් නතර වෙලා. දැන් ඉස්සෙල්ලා නම් අතෝරන්න නැතුව දෙන්නේ ගාල ගොට්ටියක් වගේ දෙන්න ඇතුළේ ඉඳන් ගහ ගන්නවානේ. ඒ රණ්ඩුව නතර වෙලා. ඇතුළේ කතාව නතර වෙලා. නිරෝධ නිසිතං. වස්සග්ග පරිණාමින් දැන් මොනවා ආවත් අතහරිනා කල්පයක් දැන් ගොඩ නැගිලා. දැන් අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ මොනවා ආවත් මගේයි කියලා අල්ලනා කල්පෙන්නේ සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ පැත්තෙන් අනිත් පැත්තට දාගන්න. දැන් මොනවා ආවත් මම හිතේ තියාගන්න නැතුව අතහරිනවා. වස්සග්ග පරිණාමින්. එතනින් තමයි කෙලවර කරන්නේ. වස්සග්ග පරිණාමින්. දැකපු එක ඕන්ට වඩා ඇතුළට ආවොත් අතල්ලා දාන්න ඕනේ. දැන් සමහරවිට දැන් අපි මෙහෙම කිව්වට මොකද මේ අරමුණු වල තියෙන ප්‍රබලත්වයේ හරහා සමහර ඒවා එනවා කඩාගෙන ඇතුළට නේද? සමහර අරමුණු නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඉතින් ආච්චි කෙනෙක් පේනවා. ප්‍රශ්නයක් නැහැ ඉතින් ආච්චි කෙනෙක්නේ නේද? සමහරවිට ඔන්න තරුණ කෙනෙක් පේනවා. කඩාගෙන ඇතුළට යන්න පුළුවන් මේ දර්ශනය. මොකද හිත තාම මේ රහත් වෙලා නැහනේ. මේ යම් පමණකට ප්‍රඥාව දියුණු වෙලා ඒ නිසා යම් පමණකට වැළකුණා. හැබැයි ප්‍රබල සංඥාවක් ප්‍රබල අරමුණක් හිත සෑහෙන අගයක් දීපු අරමුණක් ළඟට මෙන්න ඉඳ තියෙනවා. එතකොට අන්න තියෙන්නේ වස්සග්ග පරිණාමය අත්හැරලා දාන්න. ඉතින් විවිධ ක්‍රම වලට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එහෙමනම් අපේ හිතේ ගොඩනගාගත යුතු ආකල්පය තමයි මොකක් ආවත් අතහරින්න ඕනේ. මොකක්වත් නැහැ අල්ල ගන්න කියලා දෙයක්. ඉතින් මෙන්න මෙබඳු වාතාවරණයක් තමයි බුදුරජාණන් වහන්සේ ඒකාතකින් අපේ හිතේ ගොඩනගා ගන්න කියලා කියන්නේ. ඉතින් මේ தત્ත්වයේ ගොඩනගාගෙන ඒක භාවිතා කරමින් තව අපි අපේ හිත පිරිසුදු කරගන්න අවශ්‍යයි. එහෙම නැතුව මේ தત્ත්වය හඳුනාගත්තා කියලා රහත් වෙලා නෙමෙයි. මේ தત્ත්වය හඳුනා ගැනීම එක්තරා සම්දිස්ථානයක් විපස්සනාවේදී ඒ தત્ත්වයම පාදක කරගෙන මේ හිතට තව පොඩ්ඩක් නිකන් ඌමනානම් දුවන්න දිදී. ඌමනානම් ප්‍රපංච කරන්න දිදී. ඌමනානම් රාග ద్వේෂ මොහ වලට යන්න ඉඩ දිදී. එතන දැක ප්‍රහාණය කරන්න අවශ්‍යයි. පඤ්ඤාය දිස්වා පහතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ප්‍රඥාවෙන් දැක ප්‍රහාණය කරන්න අවශ්‍යයි.
අපි කවුරු හරි මේ தത്വයට ඇලිලා දැන් මේ අපි කතා කරපු ඒ தത്വයට ඇලිලා ඒක තුල පැය ගණන් එක දිගට හිටියා කියලත් මේක ඉවරක් වෙන්නේ නැහැ. ඒ නිසා මහා පුදුමාකාර මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ස්වභාවය අපි හඳුනාගත යුතුයි. එතන ප්‍රපංච නොකර යුතුයි. එතන තව බහුලීකృత කරනවා කියලා කියන්නේ ඒක කැඩෙන්න ඉඩ හැරිය යුතුයි. අතහරින්න ඕනේ කියන්නේ. ඒකත් අතැල්ලා දාන්න ඕනේ. ඒකත් අල්ල බදා ගන්න නෙමෙයි. ඒකත් නිකන් ඔහේ ඉන්න දෙනවා. ඒ தත්ත්වේ නිකන් නොගැඹුරු කරනවා. එතකොට ඔන්න ආයෙත් මොකක්ද වෙනවා. ආයෙත් ඔන්න හිත දුවන්න ගන්නවා. ආයෙත් ඔන්න කතන්දර ගොතන්න ගන්නවා. ඊට පස්සේ යන්න තේරුම් අරගෙන නෑ මේ අකා තාමත් ඔන්න ගියානේ. ආයෙත් පැන්නනේ මඩවලට. මෙච්චර මේ හොදලා ගැටගත් එක කියලා ඔන්න ඉතින් ආයෙත් අතැල්ලා දානවා. වස්සංග පරිණාමය. දැන් අර පුංචි ළමයින් හොදලා ගෙත ගත්තට පස්සේ ආයෙත් ගිහිලා මඩ නාගන්නේ. ඔන්න ඒ වගේ තමයි අපේ හිතත්. දැන් මේ හොඳට හොදලා පිරිසුදුකම ඇති කළා මේ ප්‍රඥාවෙන් හොඳට මේ තෙදවත් කළා තියන් ඉන්නවා gedara. හැබැයි ඉතින් මෙයාගේ තියෙන අර පරණ පුරුද්දට ආයෙත් යන්න ඉඩ තියෙනවා. ආයෙත් ගිහිලා පැටලෙන්න ඉඩ තියෙනවා. එතකොට ඉතින් පොඩ්ඩක් තරවටු කළා ගියා නේද කියලා ආයෙත් ගෙට ගන්නයි තියෙන්නේ. ගෙට අරගෙන කොහෙද තියන්නේ? තියන්න තැනක් නැහැ. හොඳයි. ඉතින් එක අත්තකින් බැලුවහම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය හරි විසිතුරුයි කියන්නත් පුළුවන්. බොහොම සුන්දරයි කියන්නත් පුළුවන්. ඉතින් සුන්දරත්වයෙන් මතු කරගන්න අපි උත්සාහත් වෙන්නත් ඕනේ. මේවට වටිනාකම් දීලා මේ බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් විස්තර කළා මේවා විස්තර කළා තියෙනවද? දේශනා කළා තියෙනවද කියලා තේරෙන්නේ අතර මේ වගේ අපි විවිධ තැන්වලින් සූත්‍ර දේශනා ඉස්සරහට අරගෙන සාකච්ඡාවක් කරද්දී තමයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ මාර්ගය තවදුරටත් අපේ සිත් සතන් තුළ දියුණු කරන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනොත් සියලු දෙනාටම සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.